හතර වන පරිච්ඡේදය ආබ්‍රම් ලොත් මුදා ගැනීම. එසමයෙහි චීනාර්හි රජ වූ අම්රාපෙල්ද, එල්ලාසාර්හි රජ වූ අරියොක්ද, එලාම්හි රජ වූ කෙදොර්ලායොමෙර්ද, ඔයොම්හි රජ වූ තිදාල්ද යන රජවරු වූහ. මොවුහු සොදොම්හි රජ වූ පෙරාද, ගොමෝරහි රජ වූ බිල්ෂාද, අද්මාහි රජ වූ ශීනාබ්ද, ෂෙබොයිම්හි රජ වූ ෂෙමේබෙර් සහ වෙලාහි හෙවත් ෂෝවර්හි රජද යන රජවරු 5 දෙනාට විරුද්ධව යුද්ධ කළහ. මෙකී රජවරු 5 දෙන දැන් මල මුහුද නමින් හැඳින්වෙන සිද්ධීන් මිටියවතෙහි සමගි පෙරමුණක් ඇඳගත්හ. 12 අවුරුද්දක් තිස්සේ කෙදොර්ලායොමෙර් රජු යටතේ පහළ මෙහෙවර කළ. මොහු 13 වන අවුරුද්දේදී කෙරළි ගැසූහ. 14 වන අවුරුද්දේදී කෙදොර්ලායොමෙර් සිය මිත්‍ර රජවරුන් සමග වේ අෂ්තෙරොත් කර්ණයිම්හි විසූ රිපාවරුන්ද හාම්හි සිටි සුසිවරුන්ද කිරියාතායිම් තැනිතලාවේ විසූ ඒමිවරුන්ද කාන්තාරමායිමේ එල්පාරාන් දක්වා සේයින් කඳුකරේ සිටි හෝරිවරුන්ද පරාජය කළේය. ඔහු හැරී ඇවිත් කාදෙෂ්‍යවත් විමංසන උල්පත යන අර්ථය ඇති ඒන් මිෂ්පාට් දක්වා පැමිණ අමෙලෙක්වරුන්ගේ මුළු දේශයද හෂෂොන් තමාරී විසූ අමෝරිවරුන්ද පරාජය කළහ. එවිට සොදොම ගොමෝරා අද්මා ෂෙබොයිම් සහ බෙලා හෙවත් ෂොවර්යන් නුවරවල රජවරු 5 දෙනා නිපුණ ගොස් සමගි පෙරමුණක් බැඳ ඒලාම්හි රජ වූ කොදොර්ලායොමෙර්ද, බොයිම්හි රජ වූ තිදාල්ද, ෂීනාර්හි රජ වූ අම්රාපෙල්ද, එල්ලාසාර්හි රජ වූ අරියොක්ද යන රජවරු 4 දෙනාට විරුද්ධව සිද්ධීන් මිටියාවතේ යුද්ධ කළහ. මේ 5 දෙනෙකු 4 දෙනෙකුට විරුද්ධව කරන සටනක් විය. තවද සිද්ධීන් මිටියාවතෙහි බොහෝ කීල් පතල් තිබිණි. සොදොම් හා ගොමෝරහි රජවරු පලා ගොස් ඒවායේ වැටුණාහ. සෙස්සෝ කඳුකරයට පලා ගියහ. ජයග්‍රාහී රජවරු සොදොම් සහ ගොමෝරාහි ධන සම්පත්ද ඔවුන්ගේ ආහාර පානද රැගෙන යන්න ගියහ. මෙසේ යන විට ඔහු සොදොම්හි විසූ ආබ්‍රම්ගේ බෑනා වන ලොත් සහ ඔහුගේ වස්තුවත් රැගෙන ගියහ. එහෙත් ඔවුන්ගෙන් ගැලවී පැමිණි කෙනෙක් හේබ්‍රව් ජාතික ආබ්‍රම්ට සියල්ල සැලකලේය. එකල ආබ්‍රම් පදිංචි වී සිටියේ එෂ්කොල්ගේ හා අනෙර්ගේ සහෝදරයා වූ අමේරිය ජාතික මම්රෙන්ගේ ආලෝන අරබ සමීපයේය. මොහු දෙදෙන ආබ්‍රම් සමග මිත්‍ර ගිවිසුමක් කරගෙන සිටියහ. ආබ්‍රම්ද සිය ඥාතිවරයා සිරකරුවෙකු ලෙස අල්ලාගෙන ගිය බව ඇසූ විට ඔහු සිය කඳවුරේම උපන් යුද්ධ පුහුණුවලත් සේවකයින් 318 දෙනෙකු රැගෙන දාන් දක්වා සතුරන් ලොහු බැඳ ගියේය. එහිදී ඔහුගේ පිරිස කණ්ඩායම් දෙකකට බෙදී රාත්‍රී කාලයේ සතුරන්ට පහර දී ඔවුන් පරාජය කළහ. මෙසේ පරාජය කොට දමස්කස් නුවරට උතුරින් පිහිටි ඕබා දක්වා ඔවුන් ලොහු බැඳ ගියෝය. තපද ආබ්‍රම් සියලු වස්තුවද තම ඥාතීවර ලොබ්ද ඔහුගේ ධන සම්පතද ස්ත්‍රීන් හා අල්ලාගත් සෙනගද ආපසු ගෙනාවේය. මෙල්කිසෙදෙක් ආබ්‍රම්ට ආශිර්වාද කිරීම. සොදොම්හි රජතෙමේ ආබ්‍රම් කොදොර්ලායොමෙර් හා මොහුගේ මිත්‍රපාක්ෂික රජවරුන්ද පරාජය කර ආපසු පැමිණි විට රාජකීය දෙනිය නම් වූ ෂාවේ මිටියවතට ඔහු හමුවීම පිණිස ගියේය. තවද සාලෙම්හි රජ වූ පරමෝත්තම දෙවියන් වහන්සේගේ පූජක වූ මෙල්කිසෙදෙක් රොටි සහ මිනියුෂ ගෙනවිත් ඔහුට ආශිර්වාද කරමින් අහසත් පොළවත් මවා වදාළ පරමෝත්තම දෙවි සමිඳුරන් වහන්සේ ආබ්‍රාම්ට ආශිර්වාද කරන සේක්වා. ඔබේ සතුරන් ඔබ අතට පාවා දුන් පරමෝත්තම දෙවියන් වහන්සේට තුති පැසසුම් වේවායි කීවේය. ආබ්‍රම්ද සියල්ලෙන් 10න් එක ඔහුට දුන්නේය. එවිට සොදොම්හි රජ ආබ්‍රම්ට කතා කොට ධන සම්පත් ඔබට තබා ගන්න. මාගේ සෙනඟ පමණක් මට දෙන්නයි කීය. ඒත් ආබ්‍රම් රජුට පිළිතුරු දෙමින් අහසත් පොළවත් මවා වදාළ පරමෝත්තම දෙවි සමිඳුරන් වහන්සේ ඉදිරියේහි මම දෙව්රා කියමි. ඔබ සතු දෙයින් එක නූල් පොටක්වත් සිරප්පු පටියක්වත් මම නොගනිමි. ආබ්‍රම් පොහොසතෙකු කලේ මම යයි කීමට ඔබට ඉඩක් මම නොතෙමෙමි. මාගේ පිරිස අනුභව කළ දේ මාහා සමග ගිය මිනිසුන්ගේ කොටස මිස
මා සදහාම කිසිවෙක් මම නොගනිමි. අනෙර්ද එශ්කෝල්ද මමුරේද තම තමන්ගේ කොටස් ගනිත්වායි කීය. 15 වන පරිච්ඡේදය ආබ්‍රම් සමග දෙවියන් වහන්සේ කළ කිවිසුම. කලකට පසු සමිදානන් වහන්සේ ආබ්‍රම්ට දර්ශනය වී පණිවිඩයක් දෙමින් ආබ්‍රම් බිය නොවන්න. නුඹ රක්නා ඵලය මමය. නුඹේ වාසනාව අතිවිශාලයයි වදාළසේක. ඒත් ආබ්‍රම් උත්තර දෙමින් මහෝත්තම දෙවි ස්වාමිනී, දරුවෙකු නැති මට ඔබ වෙන් කොමක් දුන්නත් කුමන පළක්ද? මාගේ උරුමකරු දමස්කස්හි එලියේසර් වන මොහුය. ඔබ මට දරු සම්පත් දී නැත. එබැවින් මාගේ ගෙදර උපන් බහලෙක් මාගේ උරුමකරු වන්නේය කීය. එවිට සමිඳුරන් වහන්සේ නැවතත් ඔහු අමතමින් මෙවැන්නෙක් නුඹේ උරුමකරු නොවන්නේය. නුඹට තව උපන් නුඹේම දරුවෙක් නුඹේ උරුමකරු වන්නේයයි වදාළසේක. සමිඳුරන් වහන්සේද ඔහු පිටතට රැගෙන ගොස් අහස දෙස බලා හැකිනම් ඔය තාරකා ගණන් කරන්න. නුඹේ දරු පරපුරද එසේම වන්නේයයි වදාළසේක. ආබ්‍රම්ද සමිඳුරන් වහන්සේ අදහා ගත්තේය. ඒ ඇදහිල්ල ඔහුගේ ධර්මිෂ්ඨකම වශයෙන් උන්වහන්සේ පිළිගත්සේක. එවිට සමිඳුරන් වහන්සේ ඔහුට කතා කොට මේ රට නුඹට උරුමයක් කර දෙනු පිණිස ඕර්නම් කල්දිවරුන්ගේ නුවරින් නුඹ පිටතට ගෙනා සමිඳුරන් වහන්සේ මම යයි වදාළසේක. ඒත් ආබ්‍රම් මහෝත්තම දෙවි ස්වාමිනී, මට එය උරුම වන්නට යන බව මා දැනගන්නේ කෙසේදැයි ඇසීය. උන්වහන්සේද ඔහුට පිළිතුරු දෙමින් 3 අවුරුදු වැස්සේකද 3 අවුරුදු එළුදෙනකද 3 අවුරුදු බැටළුවෙකුද කොබෙයෙකු හා පරබි පැටවෙකුද මා වෙත ගෙන ඉන්නැයි වදාළසේක. ආබ්‍රම්ද මේ සියල්ල උන්වහන්සේ වෙත ගෙනවුත් ඔවුන් දෙපළු කොට පළු දෙක එකිනෙකට මුහුණලා තැබීය. එහෙත් ඔහු පක්ෂීන් දෙපළු කළේ නැත. මේ මල් සිරුරු පිට ගිජුලින් පාත් වූ කල ආබ්‍රම් උන් එළවා දැමීය. තවද ඉර බැස යන විට ආබ්‍රම් පරණින්දකට වැටිනි. උදුරු පීතියකින් ඔහු එළී ගියේය. සමිඳුරන් වහන්සේ ඔහුට කතා කොට මේ සැබවින්ම දැනගන්න. නොඹෙන් පැවතෙන පෙළපත විදේශීය රටක විදේශිකව සිටිනු ඇත. එහිදී ඔහු වහල් සේවය කරමින් අවුරුදු 400ක් තිස්සේ තාඩන පීඩන දිවින්නාහ. ඒත් මාවුන් විසින් වහල්කමට පත් කළ ඒ ජාතිය විනිශ්චය කළ පසු ඔහු බොහෝ සම්පත් රැගෙන පිටත්ව යන්නාහ. නුඹ යහතින් දවස් යපා එන්පසු දීර්ඝායු සම්පත් වළඳා ඌමදානු කරනු ලබන්නේය. ඒත් 4 වන පරම්පරාවේදී ඔහු නැවත මෙහි පැමිණෙන්නෝය. මන්ද අමෝරිවරුන්ගේ දුෂ්ටකම තවම නිම වී නැතෙහිනැයි වදාළසේක. තවද ඉර බැසයයි අඳුර පැමිණෙයි. දෙපළු කරන ලද සතුන් මැදින් යන දොම් නගින උඳුනක්ද දිලිසෙන ගිනිහුලක්ද පෙනේ. ඒ දවසේදී සමිඳුරන් වහන්සේ ආබ්‍රහම් සමග විසුමක් පිහිටවමින් මිසරයේ ගංගාවේ සිට යුප්‍රටිස් මහා ගංගාව දක්වා හේනිවරුන් හා කෙනිස්සිවරුන්ද කද්මෝනිවරුන් හා හිත්තිවරුන්ද පෙරිස්සිවරුන් හා රෙපාවරුන්ද අමෝරිවරුන් හා කානානිවරුන්ද ගේර්ගාශිවරුන් හා ජෙබුසිවරුන් සතු මේ දේශය නුඹේ පෙළපතට මම දෙන්නෙමි වදාළසේක. 16 වන පරිච්ඡේදය ආගර් සහ ඉශ්මායෙල්. ආබ්‍රම්ගේ භාර්යාව වන සාරයිට දරුවෙක් උපන්නේ නැත. ඒත් ඇයට හාගර් නම් මිස්ර ජාතික බහල් කෙල්ලෙක් සිටියාය. එබැවින් සාරයි ආබ්‍රම්ට කතා කොට බලන්න, සමිඳුරන් වහන්සේ මා දරුපල ගැනීමෙන් බලක්වා ඇත. කරුණාකර මාගේ බහල් කෙල්ල වෙත යන්න. සමහර විට ඇගෙන් මට දරුවෙකු ලැබෙන්නට පුළුවනයි කීවාය. ආබ්‍රම්ද සාරයිගේ කීමට එකඟ විය. මෙලෙස ආබ්‍රම් කානාන් දේශයෙහි අවුරුදු 10ක් විසූ පසු ආබ්‍රම්ගේ භාර්යාව වන සාරයි මිස්ර ජාතික සිය බහල් කෙල්ල වන හාගර් සිය සැමියා වන ආබ්‍රම්ට භාර්යාව කොට දුන්නාය. ඔහු ඇය සමග එක් වූ පසු ඇය පිළිසිඳ ගත්තාය. හාගර් පිළිසිඳගත් බව ඇය දැනගත් පසු ඇය ඇගේ ස්වාමීදුව සුළු කොට සැලකුවෙන් සාරයි ආබ්‍රම්ට කතා කොට මට අවමානයක් සිදු වූයේ ඔබේ වරදින්ය. මම මාගේ බහල් කෙල්ල ඔබට අඹුවකු වශයෙන් පාවා දුනිමි. තමා පිළිසිඳගත් බව ඇය දැනගත් පසු ඇය මා සුළු කොට සිතන්නේය. වරද කාගේද කියාය දෙවියන්ට පෙනේවායි කීවාය.
ආබ්‍රම්ද සාරයට උත්තර දෙමින් මෙන්න ඔබේ වහල් කෙල්ල ඔබම බාරගන්න. ඔබ කැමති දෙයක් ඇයට කරන්නයි කීය. එවිට සාරයි ඇයට තදින් හිරිහැර කළෙන් ඇය තම ස්වාමිදුව වෙතින් පලා ගියාය. මෙසේ හාගර පලා යද්දී ශූර දක්වා යන මාර්ගයේ තිබෙන පාලුකරේ දිය උල්පතක් ළඟදී සමිඳුරන් වහන්සේගේ දූතයාට ඇය හමු වූවාය. ඔහුද කතා කොට හාගර සාරයිගේ පහල් කෙල්ල ඔබ ආවේ කොහින්ද? යන්නේ කොහෙද යැසිය? ඇය උත්තර දෙමින් මම මාගේ ස්වාමිදුව වන සාරයින් වෙතින් පලා යමින් කීවාය. එවිට සමිඳුරන් වහන්සේගේ දූතයා ඇයට කතා කොට නුඹේ ස්වාමිදුව වෙත ආපසු හැරී යන්න. ගොස් ඇයට යටත්ව සිටින්නේ කීය. ඔහු තවදුරටත් මෙසේ කීය. බොහෝ දරුඵල මම ඔබට දෙමි. ගණන් නොකළ හැකි තරම් විපුල දරුඵල ඔබට දෙමි. ඔබ දරුවෙකු පිළිසිඳ ඇත. පුතුකු බිහි කරනු ඇත. හිමිතුම ඔබ පීඩා හඬ ඇසූ බැවින් ඔහුට ඉශ්මායිල් යන නම තබන්න. ඒ මිනිසා වල්මීමකි. කාටත් ඔහු එරෙහි වේවි. කවුරුත් ඔහුට එරෙහි වේවි. නෑදෑයන් ඔහු හැරදමමින් කල්යවාවි. තවද ඇය තමාට කතා කළ සමිධානන් වහන්සේට ඔබ සියල්ල දකින දෙවියෝ යන අර්ථය ඇති එල්රෝයි කියා නම් කළාය. ඒ මන්ද මාදුරු තැනන් වහන්සේ මාත් දැක මම තවම ජීවත්ව සිටිනවා නොවෙම්දැයි ඇය තමාගෙන්ම ප්‍රශ්න කළ බැවිනි. කාදෙස් හා බෙරොත් අතර පිහිටි ඒ ලිඳට මාදක්නා ජීවමාන තැනන් වහන්සේගේ ලිඳ යන අර්ථය ඇති බේර්ලහේ රෝයි යන නම තබන ලද්දේ එබැවිනි. හාගර් ආබ්‍රම්ගෙන් පුත්‍රයෙකු ලැබුවාය. ආබ්‍රම් ඔහුට ඉශ්මායිල් යන නම තැබීය. මෙකල ආබ්‍රම්ගේ වයස අවුරුදු 86ක් විය. 17 වන පරිච්ඡේදය. ගිවිසුම් ලකුණ චර්ම ඡේදනය. ආබ්‍රම් අවුරුදු 99ක් ආයු වැළඳූ පසු සමිධානන් වහන්සේ ඔහුට දර්ශනය වී මම වනාහි සියලු බැලති දෙවියන් වහන්සේ වෙමි. නුඹ දිවි ඇති තාක් මට කීකරු වී නිදොස්ව සිටින්න. මම මාගේ ගිවිසුම නුඹ සමග පිහිටුවමි. නුඹේ පෙළපතද බොහෝසේ වැඩි කරන්න මේ වදාළ සේක. එවිට ආබ්‍රම් පසඟ පිහිටුවා වැඳ වැටිනි. දෙවියන් වහන්සේ දොහු සමග කතා කරමින් මෙසේ වදාළ සේක. මා නුඹ සමග පිහිටුවන මාගේ ගිවිසුම නම් මේය. නුඹ බොහෝ ජාතීන්ගේ පියා වන්නේය. මින් පසු නුඹේ නාමය උතුම් පියා යන අර්ථය ඇති ආබ්‍රම් නොව ජාතීන්ගේ පියානෝ යන අර්ථය ඇති ආබ්‍රහම් යයි කියනු ලබන්නේය. මන්ද මා නුඹ බොහෝ ජාතීන්ගේ පියා කළ බැවිනි. මම නුඹට බොහෝ දරු සම්පත් දෙමි. නුඹෙන් ජාතීන් උපද්දවන්නෙමි. නුඹෙන් රජවරු පහළවන්නාහ. නුඹ සමගද නුඹෙන් පසු පරපුරෙන් පරපුරට නුඹෙන් පැවතින නුඹේ පෙළපත සමගද මාගේ කිවිසුම පිහිටුවමි. මම නුඹේද නුඹෙන් පසු පැවතින නුඹේ පෙළපත්වලද දෙවියන් වහන්සේ වන බවට මාගේ සදාතන කිවිසුම පිහිටුවමි. නුඹ දැන් ආගන්තුකව වසන මේ දේශය, මේ මුළු කානාන් දේශය නුඹටද නුඹෙන් පසු පැවතෙන නුඹේ පෙළපතටද මම සදාටම අයිති කොට දෙමි. මමද ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. දෙවියන් වහන්සේ තවදුරටත් කතා කරමින් මෙසේ වදාළ සේක. නුඹද නුඹෙන් පසු පරපුරෙන් පරපුරට පැවතින නුඹේ පෙළපතද මාගේ කිවිසුම ආරක්ෂා කළ යුතුය. නුඹද නුඹේ පෙළපත සමග පිහිටුවන නුඹ රැකගත යුතු මාගේ කිවිසුම නම් මේය. එනම් නුඹලාගේ සියලු පිරිමි දරුවන් චර්ම ඡේදනය කළ යුතුය. නුඹලා නුඹලාගේ ලිංගාග්‍ර චර්මය ඡේදනය කළ යුතුය. මේ නුඹලාත් මාත් අතර පිහිටුවන ගිවිසුමේ සංකේතය වන්නේය. නුඹලාගේ පෙළපත්වල සියලු පිරිමි දරුවන් දින 8ක් වයස් වූ කල ඔවුන් චර්ම ඡේදනය කළ යුතුය. ඔහු නුඹේ ගෘහයේ උපන්නෝ වුවද නුඹේ පෙළපතට අයත් නැති විදේශිකයන් මිලට ගත් අය වුවද ඔවුන් චර්ම ඡේදනය කළ යුතුය. ගෘහයේ උපන් තැනැත්තෝ වෙත්වා නුඹ මිලදී ගත් තැනැත්තෝ වෙත්වා ඔවුන් චර්ම ඡේදනය කළ යුතුය. මාගේ ගිවිසුම සදාතන ගිවිසුමක් ලෙස නුඹේ මාංශයේ සලකුණු කරනු ලැබිය යුතුය. ලිංගාග්‍ර චර්මයේ ඡේදනය නොකළ අචර්ම ඡේදිත පිරිමි දරුවා ඔහුගේ පෙළපතින් නිරපා දමනු ලැබේ. මන්ද ඔහු මාගේ ගිවිසුම කඩකර ඇති බැවිනි. තවද දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹේ භාර්යාව වන සාරයිට ලින්දා ලද්දී යන අර්ථය ඇති සාරයි
යන නම නොකියන්න. මින් පසු ඇගේ නම කාරුණික යන අර්ථය ඇති සාරා වේ. මම ඈටද ආශිර්වාද කරමි. මම ඇගෙන් නුඹට පුත්‍රයෙකු දෙමි. සැබවින්ම මම ඈට ආශිර්වාද කරන්නෙමි. ඈද බොහෝ ජාතීන්ගේ මාතාව වන්නේය. ඇගේ පරපුරෙහි බොහෝ ජාතීන්ගේ රජවරු පහළවන්නෝ යැයි වදාළ සේක. එවිට ආබ්‍රහම් පසඟ පිහිටුවා බැඳ මදත් සිනහා පාමින් සියක් අවුරුදු පිරුණු කෙනෙකුට දරුවෙකු උපදිනු හැකිද? 90 අවුරුදු වයසති සාරා දරුවෙකු ලබන්නේ දැයි තමාටම කියා ගත්තේය. ආබ්‍රහම්ද දෙවියන් වහන්සේට කතා කොට ඔබ වහන්සේ ඉශ්මායෙල් රැක බලා දෙන සේක්වායි කීය. එහෙත් උන්වහන්සේ උත්තර දෙමින් සැබවින්ම නුඹේ බිරිඳ වන සාරා නුඹට පුතෙකු ලබා දෙන්නීය. ඔහුට සිනාසීම යන අර්ථය ඇති ඊසාක් යන නම දෙන්න. මමද මාගේ කිවිසුම සදාතන කිවිසුමක් වශයෙන් ඔහු සමගද ඔහුගෙන් පැවතෙන පෙළපත සමගද පිහිටුවමි. ඉශ්මායෙල් ගැන කළ නුඹේ ඉල්ලීමට මම සවන් දුනමි. මෙන්න මම ඔහුටද ආශිර්වාද කරමි. ඔහුට දරු සම්පත්දී ඔහුගෙන් විශාල පෙළපතක් ඇති කරමි. ඔහුට දාව රාජකුමාරවරු 12 දෙනෙක් උපදින්නාහ. මම ඔහුගේ පෙළපත විශාල ජාතියක් බවට පත් කරමි. ඒත් ලබන අවුරුද්දේ මේ කාලයේදී සාරා නුඹට උපදුන් ඊසාක් සමග මම මාගේ කිවිසුම පිහිටවමි වදාළ සේක. මෙසේ කොට නිම කළ පසු දෙවියන් වහන්සේ ආබ්‍රහම් වෙතින් ඉවත්ව ගිය සේක. එවිට ආබ්‍රහම් ඔහුගේ පුත් ඉශ්මායෙල්ව තම ගෘහයේ උපන් සියලු දෙනාද ඔහු මිලදීගත් සියලු දෙනාද ඇතුළු තම ගෘහයේ සියලු පිරිමින් දරගෙන එකම දවසේදී දෙවියන් වහන්සේ කී පරිදි ඔවුන් සියල්ලන් චර්මචේදනය කළේය. ආබ්‍රහම් චර්මචේදනය කරනු ලබන විට ඔහුට වයස අවුරුදු 99කි. ඉශ්මායෙල්ට අවුරුදු 13කි. ආබ්‍රහම්ද ඔහුගේ පුත් ඉශ්මායෙල්ද චර්මචේදනය කරනු ලැබුවේ එක් දවසේය. ආබ්‍රහම් සමග තම ගෘහයේ උපන් පිරිමින්ද විදේශීන්ගෙන් මිලටගත් අයද ඇතුළු සියලු පිරිමි චර්මචේදනය කරන ලදහ. 18 වන පරිච්ඡේදය. ඊසාක්ගේ උපත. තවද සමිදානන් වහන්සේ මම්රේහි ආලෝන අරඹ ළඟදී ආබ්‍රහම්ට දර්ශනය වූ සේක. ඔහු දවාලේ තද අවුරස් නැති වේලාවේ ගුඩාරමේ දොරකඩ වාඩි වී සිටියේය. ඔහු නෙත් සුවා බැලූ විට පුදුමයකි. තමාට නුදුරින් මිනිසුන් තිදෙනෙකු සිටිනු දිටීය. ඔවුන් දුටු විට ඔවුන් හමුවීමට ගොස් හිස නමා වැඳ වැටුණේය. මෙසේ ආචාර කොට ස්වාමිනී කරුණාකර ඔබේ දාසයා ළඟ නැවතී යනමෙන් ඉල්ලමි. මට අවසරයි. මම වතුර ටිකක් ගෙනෙන්නෙමි. ඔබ පාද සෝදාගෙන ගස යට විවේක සුවය විඳින්න. මමද කෑම ටිකක් ගෙනෙන්නෙමි. එය වළඳා ඔබේ ගත සිත සනසාගෙන මේ ගමන යන්න. ඔබේ දාසයාගේ නිවසට ඔබ පැමිණියේ ඒ නිසායයි කීය. ඔහුද ඔබ කී ලෙස කරන්නෙමුයි පිළිතුරු දුන්හ. ආබ්‍රහම්ද වහා කූඩාරම තුලට ගොස් සාරාට කතා කොට හොඳම පිටිගෝනියක් ඉක්මනින් ගෙන එයින් ටිකක් අනා උදුන මත තබා රොටි පුළුස්සන්නයි කීය. තවද ඔහු ගවපට්ටියට දුව ගොස් කදිම ලපටු වස්සකුගෙන දාසයාට දුන්නේය. දාසයාද වූ ඉක්මනින් පිළියෙල කළේය. තවද ආබ්‍රහම් බෙඩරු හා කිරිද පිසිනලද වහු මස්දගෙන ආගන්තුකයන් ඉදිරියේ තැබීය. ඔවුන් ඒවා වළඳන විට ඔහුද ගස යට ඔවුන්ට සමීපව සිටියේය. එවිට ඔහු ආබ්‍රහම්ට කතා කොට "නුඹේ බිරිඳ සාරා කොහෙදයි?" යසූහ. ඈ කෝඩාරම තුලයි ඔහු උත්තර දුනි. එවිට අමුත්තා කතා කොට දරු උපතට නියම කාලයේ පැමිණි විට සත්තකටම මම නුඹ වෙත නොවැරදවා ආපහු වෙමි. එවිට නුඹේ භාර්යාව වන සාරා පුතෙකු ලබන්නීයයි කීය. අමුත්තාට පිටපසින් පිහිටි කූඩාරමේ දොරකඩ සිටි සාරාට එය ඇසිනි. ආබ්‍රහම්ද සාරාද මහලුව හොඳටම වයස්ගතව සිටියහ. සාරාට උසප් වීමද නැවතී තිබිණි. එබැවින් සාරා දරු උපතක් නොලැබිය හැකි මහලුවයට පැමිණි පසුත් මා අමුසමි ප්‍රීතිය භුක්ති විඳින්නද ඇරත් මාගේ සැමියා දැන් මහල්ලි කී කියා ගනිමින් සිනාසුනාය. එවිට සමිදානන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට මහලුවියට පැමිණි පසුත් සැබෑවටම දරු උපතක් ලැබිය හැකිදයි කියා ගනිමින් සාරා සිනාසුනේ ඇයි? සමිදානන් වහන්සේට බැරි දෙයක් ඇද්ද? දරු උපතට නියම කාලයේ පැමිණි විට මම නුඹ වෙත ආපසු වෙමි. එවිට සාරා පුතෙකු ලබන්නීයයි වදාළ සේක. සාරාද බිය වී මා සිනාසුනේ නැතයි කීවාය. ඒත් අමුත්තා නැහැ
නුඹ සිනාසුනායයි කීය. ආබ්‍රහම් සොදොම් නුවර ගැන මැදිහත් වීම. අමුත්තෝ තිදෙනද එතනින් නික්ම සොදොම් නුවර බලා පිටත් වූහ. ආබ්‍රහම්ද මඟ පෙන්වීමට ඔවුන් සමග ගියේය. සමිඳනන් වහන්සේ මා කරන්නට යන දෙය මම ආබ්‍රහම්ගෙන් සංගවන්ද. මොහුගේ පෙළපත මහත් බල සම්පන්න ජාතියක් වන්නේය. මේ පිට සියලු ජාතීන් මා ආබ්‍රහම්ට ආශිර්වාද කළ ලෙස ඔවුන්ටත් ආශිර්වාද කරනුවෙන් මගින් අයදනු ඇත. ආබ්‍රහම් දැහැමිකමින් හා යුක්තියෙන් ජීවත් වෙමින් තමාගේ දරුවන්ටද තමාගෙන් පැවතෙන පෙළපතටද සමිඳනන් වහන්සේගේ මාර්ගය ආරක්ෂා කිරීමට අනදෙන පිණිස මම ඔහු වෙන්කොට ගතිමි. මෙලෙස සමිඳනන් වහන්සේ දූදේ ඔහුට ඉටු කරන සේකැයි තමන්ටම කියාගත් සේක. පසුවුන් වහන්සේ කතාකොට සොදොම් හා ගොමෝරා නුවරවලට විරුද්ධව නගින චෝදනා කෙතරම් දරුණුද, ඔවුන්ගේ පාපය කෙතරම් බරපතලද. එබැවින් මම දැන් බැස ගොස් මා වෙත පමුණුව ඇති චෝදනාවල ඇත්ත නැත්ත විභාග කරමි වදාළ සේක. එවිට අමුත්තෝ එතනින් නික්ම සොදොම් බලා පිටත් වූහ. ඒත් ආබ්‍රහම් සමිඳනන් වහන්සේ ඉදිරියේ නැවතී සිටියේය. ආබ්‍රහම්ද උන්වහන්සේට සමීප වී සැබවින්ම ඔබ අදමිටුන් සමග දමිටුන්වත් වනසන සේක්ද? හොඳයි, නුවරෙහි දමිටුන් 50 දෙනෙක් සිටිත්නම් මේ 50 දින නිසා නුවර නොවනසා ඊට සමාව නොදෙන සේක්ද? අදමිටුන් සමග දමිටුන් වනසාලීමේ අදහස ඔබෙන් දුරින් දුර වේවා. අදමිටුන් සමග දමිටුන් එකම මිම්මෙන් මැනීම ඔබේ කැමැත්ත නොවේවා. මුළු මෙහි තලයේ විනිශ්චයකාරයානෝ සාධාරණ ලෙස යුක්තිය ඉටු කරන සේක්දැයි ඇසීය. එවිට සමිඳනන් වහන්සේ උත්තර දෙමින් සොදොම් නුවරෙහි දමිටුන් 50 දෙනෙක් සිටිත්නම් ඔවුන් නිසා ඒ මුළු නුවරට මම සමාව දෙන්නෙමි වදාළ සේක. ආබ්‍රහම් නැවතත් කතා කරමින් අලුහා දූවිල්ලෙන් පමණක් වූ මාගේ සමිඳනන් වහන්සේ සමග කතා කිරීමට තරම් නිර්භීත වීම ගැන මට සමාවන්න. හොඳයි, නුවරෙහි දමිටුන් 45 දෙනෙක් සිටින්නම් 5 දෙනෙකු අඩු නිසා ඔබ මුළු නුවර වනසාලන සේක්දැයි ඇසීය. ඒ දමිටුන් 45 දෙනෙක් සිටිත්නම් මම ඒ නොවනසෙමි වහන්සේ වදාළ සේක. ආබ්‍රහම් යලිත් කතා කරමින් එතැන් විට එහි දමිටුන් 40 දෙනෙකු සිටින්නට පුළුවනයි කීය. ඒ 40 දෙනා නිසා මම නුවර නොවනසෙමි වහන්සේ උත්තර දුන් සේක. ආබ්‍රහම් නැවතත් කතා කරමින් ස්වාමිනි, ඔබ මා සමග නොකිපෙන සේක්වා. මම නැවතත් කතා කරමි. හොඳයි, එහි 30 දෙනෙකු පමණක් සිටින්නට පුළුවනයි කීය. ඒ 30 දෙනා නිසා මම නුවර නොවනසෙමි වහන්සේ උත්තර දුන් සේක. ආබ්‍රහම් තවදුරටත් කතා කරමින් සමිඳනන් වහන්සේ සමග වාද කිරීමට ඉදිරිපත් වීම ගැන කමාවන්න. හොඳයි, එහි දමිටුන් 20 දෙනෙක් පමණක් ඇතැයි සිතමුයි කීය. ඒ 20 දෙනා නිසා මම නුවර නොවනසෙමි වහන්සේ පිළිතුරු දුන් සේක. එවිට ආබ්‍රහම් යලිත් මෙසේ කීය. සමිඳානන් වහන්සේ මා සමග නොකිපෙන සේක්වා. තව එකවරක් පමණක් කතා කිරීමට මට අවසරයි. හොඳයි, එහි දමිටුන් 10 දෙනෙක් පමණක් ඇතැයි හිතමු. ඒ 10 දෙනා නිසා මම නුවර නොවනසාලමි. උන්වහන්සේ උත්තර දුන් සේක. ආබ්‍රහම් සමග කතා කොට නිම වූ පසු වහන්සේ යන්න ගිය සේක. ආබ්‍රහම්ද සිය නිවසට හැරී ගියේය. 19 වෙනි පරිච්ඡේදය. සොදොම් නගරයේ පවිතු ජීවිතය. දූතයන් දෙදෙනා සවස් කාලයේ සොදොම් නුවරට පැමිණි විට නුවර වාසල් දොරකඩ ලොත් වාඩි වී සිටියේය. ලොත් ඔවුන් දුටු විට නැගිට ඔවුන් හමුවීමට ගොස් හිස නමා වැඳ, මහතුනි, කරුණාකර මේ ඔබේ දාසයාගේ නිවසට ඇතුළු වන්න. පාද සෝදාගෙන අද රැ මෙහි නවතින්න. අලුයම නැගිට ඔබ යන ගමන යන්නට පුළුවනයි කීය. එහෙත් ඔහු පිළිතුරු දෙමින් නැත, මුළු රැයම අපි වීදියේ ගත කරන්නෙමු කීහ. ඒත් ඔහුගේ බලවත් පෙරැත්තය නිසා ඔහු සමග නිවසට ඇතුළු වූහ. ඔහුද නොමුහුන් රොටි පොලුස්සා භෝජනයක් පිළියෙල කළ පසු ඔහු ඒ වැළඳූහ. ඒත් අමුත්තන් නින්දට යන්නට පෙර ඒ සොදොම් නුවර 4 දිශාවෙන් පැමිණි බාලමහලු සියල්ලෝගේ වටකර ලොත් අහන දසමින්, අද රැ ඔබ වෙත පැමිණි මිනිසුන් කොහේද? අප ඔවුන් සමග කම්සප විඳින පිණිස ඔවුන් පිටතට ගෙනෙන්නයි කීය. ලොත්ද දොර වසාගෙන ඔවුන් වෙත පිටතට ආයේය. ඔහු ඔවුන් නමතා, මිතුරනි, මම වැඳ ඔබට කියමි, මෙවැනි නපුරු කමක් නොකරන්න. මෙන්න කන්‍යා දූවරු දෙදෙනෙක් මට සිටිති.
මම ඔවුන් ඔබට ගෙනෙන්නෙමි. ඔබ කැමති පරිදි ඔවුන් සමග හැසිරෙන්න. ඒත් මේ මිනිසුන්ට නම් කිසි නපුරක් නොකරන්න. ඒ මන්ද මොහු මාගේ නිවසට පැමිණි අමුත්තෝ යැයි කීය. ඒත් ඔහු උත්තර දෙමින් මෙතැනින් ඉවතට යව. විජාතිකයෙකු මෙන් ඇවිත් නතර වූ මිනිසා දැන් ලොකු මිනිහෙකු වෙන්න යන හැටි. අර අයටත් වඩා සැරගිනි ගෙඩියක් අපි නුඹට දෙමුයි කීහ. මෙසේ කියා ඔහු ලොත් තදින් තල්ලු කරගෙන අවුත් දොර කැඩීමට කෙට්ටු වූවෝය. ඒත් ඇතුලේ සිටි අමුත්තෝ දෑත දිගු කර ලොත්ගේ ඇතුළට ඇද දොර වසා දැමුහ. පසුව ඔහු පිටත දොර ළඟ සිටි ලොකු කුඩා සියල්ලන්ගේ ඇස් අන්ත කළෝය. එයින් ඔවුන්ට දොර සොයා ගැනීමට නොහැකි විය. ලොත් සොදොම් නුවරින් පිටත් වීම. එවිට අමුත්තෝ දෙදෙන ලොත්ට කතා කොට ඔබට වෙහි වෙන කවුරුත් ඇද්ද? ඔබේ බෑනාවරුන්ද දරුදැරියන්ද? මේ නුවර ඔබට සිටින සියල්ලන්ද රැගෙන මෙතැනින් පිටත්ව යන්න. අපි මේ නුවර විනාශ කරන්නට යන්නෙමු. මෙහි වසන්නන්ට විරුද්ධව සමිදානන් වහන්සේ වෙත නැගී ඇති චෝදනා ඉතා දරුණු බැවින් මේ විනාශ කිරීමට උන් වහන්සේ අප එවූසේකැයි කීහ. ලොත්ද පිටතට ඇවිත් තමාගේ දූවරුන් සරණ පාවා ගන්නට සිටින බෑනෑවරුන්ට කතා කොට කඩිනමින් මෙතනින් ඉවතට යන්න. සමිදානන් වහන්සේ මේ නුවර විනාශ කිරීමට යනසේකැයි කීය. ඒත් ඔහුගේ විහිළුවකැයි බෑනාවරු සිතූහ. පහන් වූ කල දූතයෝ ලොත් ඉක්මන් කරවමින් ඔබේ භාර්යාවද මෙහි සිටින ඔබේ දූවරුන් දෙදෙනාද රැගෙන අනික පිටතට යන්න. එසේ නොකළොත් මේ නුවර වනසාලීමේදී ඔබත් මැරී යත හැකැයි කීහ. එවිට ලොත් අදිමදි කළේය. ඒත් සමිදානන් වහන්සේ ඔහුට අනුකම්පාව දැක්වූ සේක. අමුත්තෝ ඔහුද ඔහුගේ බිරිඳද දූවරුන්ද අතින් අල්ලාගෙන නිවසින් පිටතට ගෙන ගොස් නුවරින් පිටත නතර කළහ. නුවරින් පිටතට ඔවුන් ගෙන ගිය පසු එක දූතෙක් ඔවුන්ට කතා කොට දැන් පණ බේරාගෙන ගැලවී යන්න. ආපසු නොබලන්න. මිටියාවතේ කිසි තැනක නොනවතින්න. නොමැරෙන පිණිස කඳුකරයට පලා යන්න කීය. එහෙත් ලොත් ඔවුන්ට උත්තර දෙමින් ස්වාමිනී එසේ නොවේවා. ඔබේ දාසයාවන මට අනුකම්පා කරමින් මාගේ පණ බේරා ගැනීමට මට මඟ පෙන්වීමෙන් ඔබ මට කරුණාව දක්වා ඇත. එහෙත් කඳුකරයට පලා යාම නම් මට නොහැකිය. මගදී කිසියම් විපතකට අසු වී මා මැරෙන්න පුළුවන්. බලන්න අර නගරේ ඒ කුඩා වුවත් පලා යාමට මට යකිට්ටුය. ගැලවී එහි යන්නට මට අවසරයි. ඒ කුඩා නගරයක් නොවේද? ඒත් මට එහි සුරක්ෂිතව එන්නට පුළුවනයි කීය. දූතයාද ඔහුට පිළිතුරු දෙමින් මෙන්න ඔබ මේ කියන දේටත් මම එකඟ වෙමි. ඔබේ කීම නිසා මම ඒ නගරය විනාශ නොකරමි. කඩිනම් කරන්න. ගැලවීමට එහි දුවන්න. ඔබ එහි පැමිණෙන තෙක් මට කිසිවක් නොකළ හැකියයි කීය. මෙලෙස සුළු යන අර්ථයෙන් ඒ නගරයට ෂොවර් යන නම කියන ලදී. සොදොම් සහ ගොමෝරා නගර විනාශ කිරීම. ලොත් ෂොවර් නුවරට ඇතුළු වූ කල හිරු උදා වී තිබිණි. එවිට සමිදානන් වහන්සේ සොදොම් සහ ගොමෝරා නගර පිට අහසින් ගින්දගම් සහ ගිනි වර්ෂාව අයින් සැලැස්සූ සේක. උන්වහන්සේ ඒ නගරද මුළු මිටියාවතද නගරවාසීන් සෑම දෙනද පොළොවේ ගස් කොළන්ද විනාශ කර දැමූ සේක. ලොත්ගේ භාර්යාව ආපසු හැරී බැලුවාය. එවෙලේම ඈ ලුණු කණුවක් වූවාය. ආබ්‍රහම් උදෑසනින් නැගිට කලින් සමිදානන් වහන්සේ හමු ස්ථානයට ගියේය. ඔහු සොදොම් සහ ගොමෝරා දෙසද මුළු මිටියාවත දෙසද බැලූ විට පුදුමයෙන් පුදුමයකි. පොළොවෙන් බුරබුරා නගින දුම් කඳ උදුනකින් දමන දුමක් මෙන් දිදීය. ඒ දෙවියන් වහන්සේ මිටියාවතේ නගර විනාශ කරන විට උන්වහන්සේ ආබ්‍රහම් සිහි කළ සේක. ලොත් විසූ නගර වනසන විට ඒ විපතින් උන්වහන්සේ ලොත් ගලවා හැරිය සේක. මෝවවරුන්ගේ සහ අම්මොන්වරුන්ගේ උප්පත්තිය. තවද ලොත් ෂොවර්හි පදිංචි වීමට බිය වූයෙන් ඉන් පිටත් වී සිය දූවරුන් දෙදෙන සමග කඳුකරයට ගොස් එක් ගුහාවක ජීවත් විය. මෙසේ සිටියදී දූවරුන් දෙදෙනාගෙන් වැඩිමහල් සොහොයුරිය බාල සොහොයුරියට කතා කොට අපේ පියා දැන් මහලුය. ලෝක සම්මත පිළිවෙලට අප සමග විවාහ වීමට මේ පිට මිනිසෙක් නැත. එන්න අපි පියාට විදූෂපවා ඔහුගේ පෙළපත රැකෙන පිණිස ඔහු සමග සේවනයේ යෙදමු කීවාය. එදින රෑ තම පියාට විදූෂපවා අක්කා පියා සමග සේවනය කළාය.
ඒත් ඇ කොතරම් වේලාවක් තමා සමග එක්ව සිටියාද කවර වේලාවක නැගිට්ටාද කියා ඔහු නොදත්තේය. පසුදින අක්කා නංගීට කතාකොට බලන්න ඊයේ රෑ මම පියා සමග සේවනයේ යෙදුණෙමි. අද රෑටත් අපි ඔහුට නිදීශ පොවමු. ඔබා ඔබ ඇතුළු වී අප පියාගේ පිළිපද රකින්න පිණිස ඔහු සමග සෙවණී යෙදෙන්නයි කීවාය. එදින රෑද ඔහු පියාට මිදියුෂ පෙව්වෝය. පසුව නංගීද ඔහු සමග සෙවණී යෙදුනාය. ඒත් ඇය කොතරම් වේලාවක් එක්ව සිටියාද කවර වේලාවක නැගිට්ටාද කියා ඔහු නොදත්තේය. මෙසේ ඔහුගේ දූවරු දෙදෙනාම පියාට දාව දරුවන් පිළිසිඳ ගත්තාහ. වැඩිමහල් සොයුරියට පුත්‍රයෙක් උපන්නේය. ඇය ඔහුට මෝවබ් යන නම තැබුවාය. වර්තමාන මෝවරුන්ගේ ආදිපියා මොහුය. බාල සොහොයුරියටද පුත්‍රයෙක් උපන්නේය. ඇය ඔහුට බෙන් අම් යන නාමය තැබුවාය. තත්කාලීන අම්මොන්වරුන්ගේ ආදිපියා මොහුය.